ආයුබෝවන් අද මැදින් පුන් පොහෝ දිනය එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් 88 සමගින් ඔබ හමුවන මම චන්දන ජයසිංහ මම ඉෂාරා සමරසිංහ අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල බස්නාහිර පාසල්වල සියලු ශ්‍රේණි හෙට සිට ආරම්භයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනිවාර්ය බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි. පවතින කොවිඩ් අවදානම හේතුවෙන් යාපනයේ සියලු පාසල් හෙට සිට සතියක් වසා දැමේ. විෂ පොල් තෙල් ගෙන්නූ සමාගමක් දෙවන තත්ත්ව පරීක්ෂණයෙනුත් අසමත් වෙයි. උෂාන් අලුත් කළ උසපැනීමේ වාර්තාව. ඉරිදා දේවමෙහයක් අතරතුර ඉන්දුනීසියාවේ දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවනු මැදින් පුන් පොහෝ දිනය අදයි. දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද දිනේ පුරාම විශේෂ ආගමික වතාවත් සිදුවන අතර ස්වර්ණවාහිනී අමාදහර වැඩසටහන් මාලාව අද ගෙන එනු ලැබුවේ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසෙවණේ සිටයි. උදෑසන අටසිල් හා බුද්ධ වන්දනාවෙන් මැදින් පොහෝදා අමාදහර සජීවී විකාශය ආරම්භ කෙරුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධ රාජ්‍යයට පත් වෙලා සුද්ධෝදන මහරජතුමාගේ මග පෙන්වීම මත කාලුදායි ඇමතියාගේ ආරාධනාව පිළි අරගෙන ඥාති සංග්‍රහය උදෙසා කිඹුල්වත් පුරයට වැඩම කරවන්නට යෙදෙන උතුම් වූ පොහොය දවසයි මේ මැදින් පුන් පොහොය දවස. උදැසන 7:30ට සිරිමා බෝවරුණ ගෙනාවේ රුවන්වැලිසෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ විසින්. පණ්ඩුවස් නුවර ධම්මා සංගමිත්තා මෙහෙණින් වහන්සේ විසින් උදැසන 8ට තරුණ සිතට බොදු සිසිල සදහම් කතිකාව මෙහෙවනු ලැබුවා. උදැසන 9ට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය සේනාධිපති පූජ්‍ය උඩඊරිගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් අර්ලිගහ මන්දිරයේ අමාදම් සිසිල ධර්ම දේශනය පවත්වනු ලැබුවා. උදෑසන 10:30ටයි සම්බුද්ධ පූජාව පැවැත්වුණේ. පෙරවරු 11ට ඩයලොග් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ ජයශ්‍රී මහ බෝධි විහාර සන්නිපාත ශාලාව පූජා කිරීමේ මහාසාර පින්කම සිදු කෙරුණා. ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වූයේ ස්වර්ණවාහිනියයි. සන්නිපාත ශාලාව නවකම් කරලා වැඩියා කරලා සංඝරත්නයට පූජා කිරීම සිද්ධ වුණා. ඒ අලුත් වැඩියාව සඳහා මූල්‍ය දායකත්වයේ දරුවේ ඩයලොග් ආසියාටික සමාගම. ඒ වගේම ශ්‍රම දායකත්වයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ලැබුණා. මේ සත්කාරයට දායක කාරක මූලික වුණු සියලු දෙනාටම අපි අද රත්නත්‍රි ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. දහවල් 12:30 සිට පස්වරු 2:30 දක්වා අමාදහර දහම් සභාව රැස් වුණා. පස්වරු 3 සිට 4 දක්වා අසනීය ස්වර මනුදම් ගී වරුණ වැඩසටහන පැවැත්වුණේ කතිකාචාර්ය පූජ්‍ය පාතේගම ඥානීසර ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන්. පුනර්ජීව ආශිර්වාද සෙත් ශාන්තිය පස්වරු 5:30 සිට 6:30 දක්වා පැවැත්වූ අතර එය මෙහෙවනු ලැබුවේ පූජ්‍ය ශාස්ත්‍රවේදී කෙහෙල්වල රේවත ස්වාමින් වහන්සේ විසින්. රාත්‍රී 9:30ට සඳමඩල දහම් කතිකාව පැවැත්වන අතර ඒ සඳහා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය දෙනියායේ පඤ්ඤා ජෝති ස්වාමින් වහන්සේ සහභාගී වීමට නියමිතයි. අනුරාධපුර සඳහිරු සෑයේ හතරැස් කොටුවේ නිදන් වස්තු තැන්පත් කිරීම ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. එම පුණ්‍ය උත්සවයට මහා සංඝරත්නය ඇතුළු බැතිමතුන් රැසක් එක්ව සිටියා. ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම බේරා ගැනීමේ සටනේදී දිවිදුන් ආබාධිත තත්ත්වයට පත් වූ සහ රණක්ෂිතයට පත් විරෝධාර රණවිරුවන් සිහි කරමින් 2010දී අනුරාධපුර පූජා භූමියේ සඳහිරු සෑය ඉදිකිරීම ආරම්භ කළා. උසින් රුවන්වැලි සෑයට පමණක් දෙවැනි වන මෙම සඳහිරු සෑය සඳහා ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් ශ්‍රමයෙන් සහ ධන පරිත්‍යාගයෙන් දායකත්වය දක්වනවා.
මේ වන විට සඳහිරු සෑයේ 4 කොටුව දක්වා ඉදිකිරීම නිම කර ඇති අතර එහි නිදන් වස්තු තැන්පත් කිරීම අද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා හා මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. ගරු ජනාධිපතිතුමාත් අපේ අගමැතිතුමාත් මේ මහඟු සත්කාරයට අත තැබුවේ ඒ යුද්ධයේදී මියගිය 29000 ගණනකට අධික සියලුම රණවිරුවනුත් ඒ වගේම අද ආබාධිත තත්වයට පත් වෙලා ඒ ඇඳන් උඩත් රෝදපුරු උඩත් ඉන්න ඒ 14000කට අධික අත පය ඇස්කන් නාසා ශරීර කොටස් අහිමි වෙච්ච ඒ සියලුම රණවිරුවනුත් සිහිපත් වීම සඳහායි. ඉතින් රුපියල් කෝටි ගණනක් වියදම් කළා රන්පත් තිරුවල ත්‍රිපිටකය රචනා කළ මේ ධාතු ගර්භයේ අපි තැන්පත් කළා කියනවා. ඒ වගේම දඹරත්තරන් කිලෝ 8ක බුදු පිළිමයක් අපි මේ දාගෙබේ අපි තැන්පත් කළා කියනවා. ඊට අමතරව තවත් නොයෙක් වටිනාකම් තියෙන යුක්ත නිදන් වස්තු අපි මේ දාගෙබේ තැන්පත් කළා තියෙනවා. මේ ගොඩනැගෙන මේ මහා සඳහිරු සෑය ඉරහඳ පවතින තාක්කල් පවතිවා. චීන ජාතික ඖෂධ සමාගමේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කෙරෙන සිනුෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගයක් මෙරටට එවීම සඳහා අද පස්වරුවේ එරට බීජිං ගුවන්තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. මේ අතර මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව අද 92000 ඉක්මවා ගියා. ඒ අද ආසාදිතයන් 167 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි. මේ අතර බස්නාහිර පළාතේ පාසල්වල සියලු ශ්‍රේණි හෙට සිට යලි ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙරට තුළ ඇති වූ COVID-19 දෙවන රැල්ලත් සමග දිවයිනේ පාසල් වසා දැමීමට පියවර ගැනුණේ පසුගිය වසරේ ඔක්තෝබර් 5 වෙනිදායි. පසුව ජනවාරි 11 වෙනිදා බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරුණා. පසුගිය අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා බස්නාහිර පළාතේ පාසල්වලද 11 වන ශ්‍රේණියේ අධ්‍යයන කටයුතු සඳහා පසුගිය ජනවාරි 25 වෙනිදා ආරම්භ කෙරුණා. අනතුරුව මාර්තු 15 වෙනිදා සිට බස්නාහිර පළාතේ 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනුණා. මාස 5කට පමණ කාලයකට පසුව බස්නාහිර පළාතේ සෙසු සියලු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වෙනවා. දෙමාපියන්ගේ සිතේ කිසිම බයක් තියාගන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ සෞඛ්‍ය නිර්දේශවලට අනුගත වෙමින් තමයි හෙට පාසල් විවෘත වන්නේ. ඒතකොට ක්‍රීඩා, තරඟ, සංස්කෘතික කටයුතු වැනි දේවල් හෙටම ආරම්භ කිරීමේ බලාපොරොත්තු නැහැ. හැබැයි ඒවත් ඉතාමත් ඉක්මනට කරනවා. මේ අතර පාසල් ආරම්භ කිරීම සඳහා ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක්ද අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කරනු ලැබුවා. මේ චක්‍රලේඛ ප්‍රකාරව සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තමන්ගේ කොට්ටාශයේ පිහිටි සියලුම පාසල් අධීක්ෂණය කරන්න කටයුතු කරනවා. විශේෂයෙන්ම කිසියම් සැකසහිත රෝග ලක්ෂණයක් නැති දරුවන් පමණයි ගෙදරින් එවිය යුත්තේ. ඒ වගේම මේ දරුවන් ගෙදර සිට එන විට ඔවුන්ට පෞද්ගලිකව පරිහරණය කිරීම සඳහා වතුර බෝතල් වැනි පෞද්ගලික උපකරණ සහ ඊට අමතරව ඔවුන්ගේ ප්‍රවාහනය සම්බන්ධ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම හදිසියේ කොවිඩ් ආසාදනයක් පාසල තුල පැතිර ගියොත් කටයුතු කළ යුත්තේ කොයි ආකාරයෙන්ද? ඊට අදාළව සෞඛ්‍ය සේවාවන් ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන නිසා දෙමාපියන් සහ අනෙකුත් පාර්ශ්ව මේ සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා. සෑම විටම පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය රීති උපරිම වශයෙන් ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කරන්න, ඔවුන්ට මුහුණු ආවරණ ගලවගෙන ඉවත් කරගෙන වාහනවල ගමන් කරන්න ඉඩ දෙන්නට එපා. විශේෂයෙන්ම රථ වාහන පොලිස් නිලධාරීන්ට අපි උපදෙස් දී තිබෙනවා. මේ සම්බන්ධව පරීක්ෂා කර අවශ්‍ය උපදෙස් දරුවන්ට ලබා දෙන ලෙස, ඒ වගේම යම් අවස්ථාවකදී සෞඛ්‍ය ආරක්ෂිත විදි අනුගමනය නොකරමින් දරුවන් ප්‍රවාහනය කළොත් එම බස් රථවල රියදුරු ඒ වගේම සහායකින් සහ බස් රථවල අයිතිකරුවන්ද යම් නීතිමය වගකීමකට බැඳෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතේ පෙර පාසල්ද හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. යාපනයේ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට සිට සතියක් වසා තැබීමට පියවරගෙන ඇති බව යාපනයේ දිස්ත්‍රික් ලේකම් ගණපති පිල්ලේ මහේෂන් මහතා පවසනවා. ඔහු පැවසුවේ යාපනයේ දිස්ත්‍රික්කයේ පවතින COVID-19 වසංගත තත්ත්වයේ ඉහළ යාමත් සමග උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. මේ අතර ඊයේ දිනේ පමණක් යාපනයේ දිස්ත්‍රික්කයෙන් COVID-19 ආසාදිතයන් 88 දෙනෙකු වාර්තා වී තිබුණා. ලුණුගම්වෙහෙර අඟුණකොළවැව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාට සහ සිසුන් දෙදෙනෙකුට COVID-19 ආසාදනය වීමත් සමග එම පාසල තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තා.
මේ අතර චීනයේ ජාතික ඖෂධ සමාගමේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන ලද සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගයක් මෙරටට එවීම සඳහා අද පසුරුවේ එරට බීජිං ගුවන් තොටුපළ වෙත රැගෙන වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යානයකින් අදාළ සිනෝෆාම් එන්නත් මාත්‍රා තොගය මාර්තු මාස 31 වෙනිදා කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බවයි චීන බලධාරීන් පවසන්නේ. ඇෆ්ලටොක්සින් නැමැති පිළිකා කාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්නූ සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇති බව වාර්තා වනවා. මේ අතර කාර්මික තාක්ෂණ ආයතනය පැවසුවේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් ගෙන්වූ බවට අනාවරණය වූ සමාගම් 3ක තෙල් සාම්පල පිළිබඳ පරීක්ෂණ වාර්තාව කඩිනමින් ලබා දෙන බවයි. සමාගම් 4ක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් සහිත බහලුම් 13ක සාම්පල් පරීක්ෂාවේදී ඒවායේ ඇෆ්ලටොක්සින් නැමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබුණා. එම තෙල් තොගය වෙළඳපොළට නිකුත් නොවිය යුතු බැවින් වහාම එම බහලුම් ප්‍රති අපනයනය කරන්නයි එම ඒකකය දැනුම් දී තිබියදී රේගුව ඒවා නිදහස් කර ඇති බවටද පසුව චෝදනා ලැබූ අතර එහෙත් ඒවා මෙතෙක් වෙළඳපොළට නිකුත් කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පසුගියදා මාධ්‍ය හමුවක් ඇඳවමින් සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විට එක් ආනයනකරුවෙකුගේ තෙල් සාම්පල ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වී ඇති අතර එම පොල් තෙල් බහලුම් මේ වන විට ඒවා ආනයනය කළ ආයතනවල ගුදාම් වෙත මුදා හැර ඇති බවද සඳහන්. එමෙන්ම පරිභෝජනයට අහිතකර බවට සාම්පල පරීක්ෂාවේදී තහවුරු වීමෙන් පසුව ඒවා ප්‍රති අපනයනය කරන තෙක් එම තෙල් ආනයනය කළ ආයතන 3ක ගබඩා මුද්‍රා තැබීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තා. කෙසේ වෙතත් මතභේදයට තුරු දුන් ආනයනික පොල් තෙල් සාම්පල පිළිබඳ දෙවන පරීක්ෂාව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ කාර්මික තාක්ෂණ ආයතනය විසින් සිදු කරනු ලබන්නේ අදාළ ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභ්‍යාචනාද සැලකිල්ලට ගනිමින්. ඒ අනුව ඇෆලටොක්සින් නැමැති පිළිකාකාරකය අන්තර්ගත පිරිපහදු නොකළ පොල් තෙල් ගෙන්වූ සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත්ව ඇති බව වාර්තා වනවා. ඒ අනුව අදාළ සමාගමට අයත් තෙල් තොග ප්‍රති අපනයනය කිරීම සිදුවනු ඇති අතර තවත් සමාගම් 3ක සාම්පල වාර්තා කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද වාර්තා වුණා. අෆ්ලටොක්සින් කියන්නේ දිලීරයක් මගින් නිපදවන ඊටමත් විෂ සහිත ද්‍රව්‍යයක්. ආහාර ද්‍රව්‍ය වලට මේ දිලීරය ඇතුල් වුණාට පස්සේ ආහාර රත් කිරීමේදී මේක නැති වෙන්නේ නැහැ. අෆ්ලටොක්සින් ටික ටික ශරීරය ඇතුළට දිගු කාලයක් ගියාම අක්මා පිළිකා තත්ත්වය ඇති කරන්න පුළුවන්. ශරීරයේ ප්‍රතිශක්තිය දිගු කාලීනව අඩු කරලා ඕනෑම රෝගයකට භාජනය වීමේ හැකියාවක් ඇති වෙනවා. අෆ්ලටොක්සින් වලට හැකියාවක් තියෙනවා ජානමය වෙනස්කමකට ලක් කරලා උපදින්න ඉන්න දරුවාගේ ආබාධිත තත්ත්වයට පවා පත් විය හැකියි. අනුරාධපුර ප්‍රදේශයේ පාරිභෝගිකින් පිරිසක් පසුගියදා මිලදීගත් පොල් තෙල් යලි වෙළඳ සැලවත ලබා දීමට පියවර ගත අතර ප්‍රදේශ කිහිපයක පාරිභෝගිකින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මැරෙනවයි කියලා කියනවනේ පොල් තෙල් කෑවා. ඒක නිසා පොල් තෙල් ගත්තේ නැහැ. කියන්නේ ඒවා අහන්න බය අපිට. මේ දවස්වල පොඩි බයක් තියෙනවා ගන්න. චෙක් කරන්න ක්‍රමයක් නැහැ නේ. ඒක කිමිකල් මික්ස් වෙලා නෙදී අයියෝ. කැවුම් කාලත් ඉවරයිනේ. රජු පුලන් ටිකක් කපලා තෙල් ටිකක් කරන්නේ කැවුම් පුච්චන්න හදන්න. අන්න නැහැ නේ. ගෙදර බිරිඳ තමයි ඒව දන්නේ මේ මාත්‍යා. නිවුස් වලට කිව්වනේ මෙහෙමයි කියලා. ඒ බයට ගෙනිච්චේ නැහැ අපිට ආම. අපේ ඇමතිතුමෙන් නම් කිව්වා මේ අපිට පැමිණිලි කරන්න කියලා. අපි ඉතින් කොහොමද දන්නේ ඕවා? මොනවා කරලා බලලාද අපි හොයාගන්නේ? ඒක කරන් දැන් නැහැ ඉතින් කන්නත් වෙනවා. නෑ අනේ ගෙනිච්ච නැහැ. ගෙනිච්ච එකේ කට ආහාරන ගතියක් කෙනා උයන කොටක් සැකයි තෙල් එක දැක්කම. අල්ලන්නේ මොකක් අඩු බිස්නස් එක. 190ක්ම ආපු අරන් ආවා. අපි ඒ තෙල් ටික ආපහු ඔක්කොම යවලා තියෙන දැන්. මේ අතර විෂ සහිත පොල් තෙල් සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින්ද මෙලෙස අදහස් පළ කළා. පිළිකාකාරක අඩංගුවේ කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පාරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලි වෙලා වරාය ඇතුළේ තියෙන ගුදන් සීල් කරලා තියෙනවා. එසේ කරගෙන තියෙද්දි කොහේ හරි තාම වෙළඳපොළ තුල මෙසේ තියෙනවා කියලා ස්ථානයක් කියනවා නම් මෙන්න මේ තැන්වලයි තියෙන්නේ කියලා අපිට ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න පුළුවන්. කඩ දෙකකින් ගත්ත පොල් තෙල් තියෙන මේ දෙකම එක වගේ. නමුත් මේ කෝකේද විස තියෙන කියලා අපි කාටවත් හොයන්න බෑ. විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරගෙන් අපි අහුවා මේ පොල් තෙල් එහෙම නැත්නම් වෙනසක් තියෙනවා නම් පාරිභෝගිකයට ඒක කියන්න කියලා. එතුමේ පැහැදිලිවම කිව්වා විද්‍යාත්මක පරීක්ෂාවකින් තොරව මේ පොල් තෙල් විස සහිතද මේක විස නැද්ද කියලා හොයන්න බෑ කියලා කිව්වා. මේකත් මේ කූට වෙළඳුගේ ව්‍යාපාරයන්නේ. අපි ගෙනාපු මිනිස්සු තමයි වස පොල් තෙල් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒක අහු වුණා. ඒක දැන් අපි නැවැත්තුවා. ඉතින් එහෙම නැතුව අපි රජයේ කියනවාද මේ මිනිස්සුන්ට වහ දෙන්න පොල් තෙල් වස දාපෙව්වා. අපි මෙලෝදියක් දන්නේ නැහැ. අපි ඉතින් තෙලේ දාලා බැදලා කන්න තමයි අපි දන්නේ. දැන් ලෝකේ වැඩියම වහ කන රට ලංකාව. දැන් සුම්මා අවුරුදුනේ. දැන් කැවුම් කන්න වෙන්නේ නැයි. තෙලේත් වදින්න බෑනේ.
කිරිබතුත් නෑ, කැවුනුත් නෑ, කොකිසුත් නෑ, කොහත් නෑ. ආණ්ඩුවක් විතරක් තියෙනවා. ඒ අදාළ පොල්තෙල් ප්‍රතියාපනයනයටත් දැන් මේ වෙනකොට රේගුව විසින් ගුදම් පරීක්ෂාව පවා සිදු කරනවා. ඒ හින්දා රජයට මේකේ වගකීම බාර දෙන්න බෑ ආනයනය සම්බන්ධයෙන්. හැබැයි මේ රජය විසින් තමයි මේ කාරණාව සොයාගත්තේ. තෙල් වර්ග ලංකාවට ගෙනල්ලා බරායෙන් පිටට ගිහිල්ලා රේගුවෙන් පිටට ගිහිල්ලා තමන්ගේම ගුදම් වල ඒවා දාගන්න ඉඩ දීමම එයින් වරදක් සිදු වෙලා තිබෙනවා කියලා පේනවා. පොල්තෙල් ටික ව්‍යාපාරිකයෝ ගේනවා ඒකේ විස තියෙනවා කියලා රාජ්‍ය නිලධාරීවරු හොයාගන්නවා. සජිත් ප්‍රේමදාස මහත්තයයි සජිත්ගේ කණ්ඩායමයි කියනවා ආණ්ඩුව තමයිලු වැරද්ද කරලා තියෙන්නේ. එතකොට මං අහන්න කැමති අපිට දැනගන්න ලැබෙනවා දැන් මේ පොල්තෙල් පිරිපාදු කරනවා. මං අහන්න කැමති මේ පොල්තෙල් බොරතෙල්ද පිරිපාදු කරන්නේ. ඒකදී පුද්ගලයෝ නිලධාරීන් එකෙක් දෙන්නෙක් නිසා මේ ආකාරයෙන් අහිතකර විදියට වෙළඳපොළට පොල්තෙල් නිකුත් වෙලා තියෙනවා නම් මම කියන්නේ ඒවට මැදිහත් වෙච්ච මිනිසුන්ට එල්ලලා මරන්න ඕන. මතභේදයට තුඩුදී ඇති පිළිකාකාරක පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරු ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක ජංගම සේවයේ 63 වන අදියර තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේදී මෙලෙස පැවැත්වුණා. ගිය අවුරුද්දේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරුවේ කොරෝනයි. මෙවර 20යි 21 සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරන්න වෙලා තිබෙන්නේ පිළිකාකාරක පොල්තෙල් සමග සහ පොල්තෙල් ආදේශක සමග. ප්‍රමිතිකරණ ආයතනයේ දුර්වලතාවය තුළ ශ්‍රී ලංකා රේගුවේ අදක්ෂකම තුළ මේ රටට මෙට්‍රික් ටොන් දහස් ගණනක් පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක නිකන් නෙවෙයි පිළිකාකාරක ආදේශක අපේ රටට ගෙන්නලා තියෙනවා. මේවා හොර පාරෙන් ගෙන්නලා තියෙනවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? පිළිකාකාරක පොල්තෙල් සහ පොල්තෙල් ආදේශක දැන් වෙළඳ පොළට නිකුත් වෙලා හමාරයි. එතකොට මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද අපි සමරන්නේ පොල්තෙල් මාරයත් එක්ක සටන් වැදීමක් තුල. මේ පොහොට්ටු පුද්ගලයෝ කිව්වා පොහොට්ටු එන්නේ සිස්ටම් එක හදන්න. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ආණ්ඩුව වගේම සිස්ටම් එකත් ෆේල්. ආණ්ඩුවත් දැන් උත්තර බඳින්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. වර්තමානයේ පැන නැගී ඇති ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ අද පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමකදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ ආසන බලමණ්ඩල රැස්වීම අද එම පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පක්ෂයට එක් වූ නව සමාජිකයන්ට සමාජික කාඩ්පත් පිරිනැමීමද සිදු කෙරුණා. ඇයි මේ තියෙන ආණ්ඩුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය? ඒ සහයෝගය දෙන්නේ මේ රටේ අද ජනතාවගේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා. ඒ නිසා අපිට අද රටේ තිබෙන ආර්ථික දේශපාලන සමාජ ප්‍රශ්න මේවා හදිසියේ ඇතිවෙච්ච ප්‍රශ්න නෙවෙයි. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ තිබෙන ප්‍රශ්න අප විසින්ම විසඳා ගැනීමේ වැඩපිළිවෙලක් සඳහා. මේ කාලය තුල රට වශයෙන් ගත් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිත් තිබෙනවා. බොහෝ අය මට ලියුම් එවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන යෝධයා ඇයි නැගිට්ටවල ගන්නෙ නැත්තේ කියලා. අපි දැන් මේ යෝධයා නැගිටීමේ වැඩපිළිවෙලේ තමයි මේ ඉන්නේ. ලෝකේ දුප්පතුන් නෙවෙයි වැඩිපුරම අසහනයෙන් සහ කනගාටුවෙන් ඉන්නේ. ලෝකේ වැඩිපුරම අසහනයෙන් සහ ප්‍රශ්න වලින් මිදලා ඉන්නේ. ලෝකේ ඉන්න ඉහළම ධනවතුන්. මේක අමතක කරන්නේ. සමෘද්ධිමත් ජාතියක 54 වන අලුත් සහල් මංගල්‍ය වෙනුවෙන් දිවයින පුරා ගොවි ජනතාවගෙන් එකතු කළ සහල් අස්වනු අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට රැගෙන යාම අද පෙරවරුවේ ආරම්භ වුණා. 54 වන ජාතික අලුත් සහල් මංගල්‍ය එළඹෙන අප්‍රේල් 4 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතයි. අභිමානවත් ජාතියක් ලෙස ශ්‍රී ලංකයේ ගොවි ජනතාව විසින් වපුරා නෙලාගත් අස්වැන්නේ අග්‍රඵලය බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම අලුත් සහල් මංගල්‍යයේදී සිදු කරනවා.
මෙවර අලුත්සාල් මංගල්‍ය වෙනුවෙන් හම්බන්තොට ප්‍රදේශයේ ගොවි ජනතාවගෙන් එක් රැස් කළ සහල් අනුරාධපුර ජයශ්‍රීමා බෝධිය කරා රැගෙන යාම සඳහා අද පෙරවරුවේ අඟුණකොළ පැලැස්ස ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී මෙලෙස සූදානම් කළා. මේ අතර කෑගල්ල යට්ටෝගොඩ ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී එක් රැස් කළ අලුත් සහල් අනුරාධපුර ජයශ්‍රීමා බෝධිය කරා රැගෙන යාමට කටයුතු කළා. ස්වර්ණවාහිනී සහ ශ්‍රී FM මාධ්‍ය අනුග්‍රහය දක්වන 54 වන ජාතික අලුත් සහල් මංගල්‍යයේ සහල් එක් රැස් කිරීමේ කටයුතු ක්‍රියාවට නැංවුයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදේශකත්වයෙන් ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ඉරිදා දිනට පාර්ලිමේන්තුවේ දහම් පාසලක් ආරම්භ කරන ලෙසට දහම් පාසල් ගුරු සම්මේලනයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. මේ අතර පරිහානියට පත්ව තිබෙන අවදානම් සහිත ගොඩනැගිල්ලක දහම් පාසලක් පවත්වාගෙන යන පුවතක් බිබිල පිටකුඹුර ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. බිබිල පිටකුඹුර විලන්ගොඩ රජමහා විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය සඳහා දහම් පාසලක් ආරම්භ වන්නේ 1978 වසරේදී. එතැන් සිට වසර 43ක් අකණ්ඩව දහම් අධ්‍යාපනය ලබා දෙන බිබිලේ ශ්‍රී සද්ධර්මෝදය දහම් පාසලේ ඇති එකම ගොඩනැගිල්ල මේ වන විට පරිහානියට ලක්වෙමින් පවතිනවා. ප්‍රදේශයේ ජනතාවගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරනු මේ ගොඩනැගිල්ල පිළිසකර කර ගැනීමට නොහැකි වීම හමුවේ සිසු දරුවන් සිය අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන්නේ අවදානම් රැසකට මුහුණ දෙමින්. විශාල වශයෙන් දැන් පරිහානියට ලක් වෙලා තියෙන කඩා වැටෙන්න ඔන්න මෙන්න. දැන් මේ ගොඩනැගිලි ඉතාම මේ අවදානම් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපිට යම් පිළිසරණක් ලබා දෙන්න මේ දරුවන්ට මේ ගොඩනැගිල්ලක් ලබා දෙන්න කියන එක තමයි අපි මේ කාරුණිකව සිහිපත් කරන්නේ. ඒ තරමට මේක භයානකයි. සිසු දරුවන් සහ ප්‍රදේශයේ ජනතාවගේ එකම ඉල්ලීම වන්නේ තම දහම් පාසලට නව ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසයි. ගොඩක් බයයි අපට අපේ දහම් පාසලේ එකම ගොඩනැගිල්ලයි තියෙන්නේ. හැමෝටම ඉන්න මදි මාමේ. සමහර කට්ටිය මේ අඹගස්සියට සමහරවට බුදු කුටිය පවා හිටපු වෙලා තියෙනවා. ජනාධිපතිතුමා මටයි අගමැතිතුමා මටයි කියන්නේ මේ හෝල් එක අපිට කොහොම හරි හදලා දෙන්න කියලා. මේ වගේ ගොඩනැගිලි හදාගෙන දරුවන් මේව බිම ඉඳගෙන ඉන්නකොට හදිස්සියේ මේ වහලේ කඩා වැටුණොත් මේ ළමයිගේ ඇඟට ළමයි කී දෙනෙකුගේ ජීවිතද? මේ අතර ඉරිදා දිනට පාර්ලිමේන්තුවේ දහම් පාසලක් ආරම්භ කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිවෙන් සහ දහම් පාසල් සම්මේලනයේදී පූජ්‍ය ඇතාබැඳි වැවේ උපාලි හිමියන් ඉල්ලීමක් කළා. වටින්න කියනවනම් පාර්ලිමේන්තුවේ ඉන්න ඇත්තෝ පිටකේවල් වල කියනවා. ඒක හේතුව දහම් අධ්‍යාපන ශික්ෂණේ නැති. මම යෝජනා කරන්න පුළුවන් ඇතුමා යෝජනා කරන්න ඔය පාර්ලිමේන්තුවේ ඉන්න හිරකේවල් වල යන අය වෙනුවෙන් අනුකම්පා කරලා ඉතින් පාර්ලිමේන්තුවේ දහම් පාසලක් දාන්න කියනවා. ඒ තරමටම හොඳයි දහම් පාසල දහම් අධ්‍යාපනය. දැන් රටවටින් අටට. රටවටින් අටට. අභාප්‍රාප්ත මෙරට ප්‍රවීණ විද්වතෙකු වන මහාචාර්ය පණ්ඩුල ඇඳගම මහතාගේ අවසන් කටයුතු අද නුගේගොඩ බැද්දගාන පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මෙරට ජාතික චින්තනය නගා සිටුවීමට මහා මෙහෙවරක් කළ ඒ මහතා ස්වර්ණවාහිනිය මගින් විකාශය කෙරුණු මහා සිංහලේ වංශකතාවේ වැඩසටහනේ ආරම්භක සමාජිකයෙකු ලෙසද කටයුතු කළා. බඹරකන්ද දියැල්ල නැරඹීමට ගොස් සිටියේදී ඇදහැළුණු අධික වර්ෂාව හා මීදුම් තත්ත්වය මත අතරමංව සිටි තරුණයින් 11 දෙනෙකු ප්‍රදේශවාසීන් හා හල්දුම්මුල්ල පොලිසිය එක්ව සිදු කළ මෙහෙයුමකින් පසු සොයාගෙන තිබෙනවා. සාම්පූර් ප්‍රදේශයේ ඉත්තිකුලම් වැවේ දියනෑමට ගිය දරුවන් තිදෙනෙකුගෙන් එක් දරුවෙකු කිඹුලෙකු විසින් ඇදගෙන ගොස් තිබෙනවා. පොලිසිය හා කිමිදුම්කරුවන් එක්ව මෙම දරුවා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර එහිදී ඔහුගේ සිරුර සොයා ගැනුණා. දරුවන් 20 දෙනෙකු මෙරටට දායාද කළ ගලේවල කටුපොත ප්‍රදේශීය පියෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ගොඩේලගේ ජනදාස නම් වූ මොහු මිය යන විට 89 වන වියේ පසු වුණා. මිය යන විට ඔහුට දරු මුණුබුරු මිනිබිරියන් 463 දෙනෙකු සිටින බවයි පැවසෙන්නේ. දැන් ක්‍රීඩා පුවතක් උසපැනීමේ සව්වෙන් අද නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි වුණා. ඇමරිකාවේ ටෙක්සාසී පැවති ටෙක්සාස් රිලේස් තරඟාවලියේදී උසපැනීමේ ඉසව්වෙන් මීටර් 2.28ක් පනමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට උෂාන් තිවංක සමත් වුණා. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ 2004 වසරේදී මීටර් 2.27ක උසක් වාර්තා කළ මංජුල කුමාරයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයට පංච පුද්ගල නිලධාරී මඩුල්ලක් පත් කිරීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණු බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ පුද්ගලින් නම් කිරීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය එළඹෙන මැයි මාස 20 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ සමගින් අදට අප සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්.